ස්වභාව ධර්මයෙන් බිහිවෙච්ච හැම කෙනෙකුටමත් හැම දෙයකටමත් ස්වභාව ධර්මයෙන්ම පැවරිච්ච වගකීමක් වගේම කාර්යභාරයක් තියෙනවා. ඒ වගකීම හා කාර්යභාරය මගහැරීම ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබිය හැකි ලබාගත හැකි වරදක්. ඒ වගේම ස්වභාව ධර්මයට එරෙහිවීම ස්වභාව ධර්මයේ න්‍යායන්ට ස්වභාව ධර්මයේ ස්වභාවයට එරෙහිවීම දඬුවම් ලබන්න පුළුවන් වරදක් බව පැහැදිලි වෙන උදාහරණයක් වශයෙන් දක්වන්න පුළුවන්. 2020 වර්ෂයේදී ලෝකේ පුරාම පැතිරලා ගිය කොරෝනා වසංගතය. බුද්ධිමත් අය සිහිනුවණින් යමක් දිහා බලන අය සිහි කල්පනාවෙන් ඉන්න අය අනුමාන කරනවා මේ කොරෝනා වසංගතය ලෝකේ පුරා පැතිරලා ගියේ මිනිසා ස්වභාව ධර්මයේ න්‍යායන්ට ස්වභාව ධර්මයට එරෙහිව යාම නිසා කියලා. ස්වභාව ධර්මයෙන් බිහිකරපු වනාන්තර වනසතුන් ඇලදොල ගංගාදිය ඒ වගේම වායුගෝලය මිනිසා විසින් විනාශ කිරීම නිසා මේ වගේ වසංගතයක් ඇති වුණයි කියලා ඇති කරගත්ත අනුමානය සත්‍යයක් බව හිතා ගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය බුද්ධිය තියෙන කෙනෙකුට වුණත්. ඒකේ තාපැත්තක් තියෙනවා. කෙනෙක් ස්වභාව ධර්මයේ න්‍යායන්ට අනුකූලව ජීවත් වෙනවා නම් ඒක ධර්මයට අනුකූල ජීවිත වෙන එකට ධාර්මික ජීවිතයක් ගත කරනවා නම් ඒ අයට මහත්ඵල මහානිසංසය ඒ නිසා ලැබෙනවා. හැබැයි ඒ ආනිසංස හරි ආදීනව ලබා දෙන ස්වභාව ධර්මයේ තුල පුද්ගලයක් නැහැ. පුද්ගල භාවයක් නැහැ. සක්කාය දිට්ඨියක් නැහැ. අස්මිමානයක් නැහැ. ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර නැහැ. ලෝභය නැහැ. ද්වේෂය නැහැ. එයින්තරව ස්වභාව ධර්මයේ ඉබේ ක්‍රියාත්මක වෙනවා න්‍යාය ධර්මානුකූලව. ඒකින් බලනකොට ස්වභාව ධර්මයේ ස්වභාවය තමයි අරහත් බවට පත් වෙච්ච බුදුපසේ බුදු මහරහත් බවට පත් වෙච්ච උත්තරයන් තුළ දක්න ලැබෙන්නේ. ඒ ඇත්තන් තුළ ඒ තත්ත්වයට පත් වෙන්නේ අවසාන වශයෙන් අස්මිමානය මම වාගේ කියන දිට්ඨිය හැඟීම මුළුමනින්ම නැති වුණාම එහෙම නැති වෙලා ස්වභාව ධර්මයේ බවටම පත් වුණාම ස්වභාව ධර්මයට පත් වෙන කියන්නේ ස්වභාවිකව කියන තත්වයකට පත් වුණාම ඒ තත්වයට පත් වෙනකම් පුද්ගලයන් ක්‍රියා කරන්නේ හිතලා බොහෝ දුරට ස්වභාව ධර්මයේ හිතන්නේ නැහැ. හිතන්නේ නැතුව ඉබේ ක්‍රියාත්මක වෙනවා. රහත් වෙනවා කියලා කියන්නේ බුදු වෙනවා කියලා කියන්නේ. බුදුහාඳුරෝ උන්වහන්සේගේ ප්‍රථම දානයේදීම කිව්වා උනේ මොකද්ද කියලා උන්වහන්සේට නිවන් දැක වෙලාවේ අරහත් භාවයට පත් වෙච්ච වෙලාවේ විසංකාර ගතං චිත්තං කියලා. හිතෙන එක නතර වුණා. ස්වභාව ධර්මයේ
ක්‍රියාත්මක වෙන්නේ හිතලා නෙවෙයි. ඉබේ න්‍යායාසයෙන්. මොකද ස්වභාව ධර්මයේ තුල ආයාසය කරන්නේ නැහැ. චේතනා පහළ වෙන්නේ නැහැ. අචේතනිකවයි සිද්ධ වෙන්නේ. රහතන් වහන්සේලා ක්‍රියාත්මක වෙන්නේ ස්වභාව ධර්මයට අනුව. හිතලා නෙවෙයි. ක්‍රියාත්මක වෙනවා. ක්‍රියා කරන්නේ නැහැ. තංගේ සිත් තුළ තියෙන ක්‍රියාසිත. ක්‍රියා කරන සිත් නෙවෙයි ක්‍රියාත්මක වෙන සිත්. හේතුඵල න්‍යායන්ට අනුව. හේති බලකට ස්වභාව ධර්මයට අනුගත වීම ස්වභාව ධර්මයෙන් විවිච්ච පණ ඇති නැති සියල්ලන්ගේ සියල්ලේ පරම යුතුයකමක් කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ ස්වභාව ධර්මයෙන් තමන්ට දීලා තියෙන වගකීම මොකක්ද කියලා. හැම කෙනෙකුටම කිසියම් දක්ෂතාවයක් ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙනවා. ස්වභාවචිත් කියනවා ලොවින් එක දෙයකට වේ සමත කියලා. හැබැයි එකක් නෙවෙයි බොහෝ දෙනෙකුට බොහෝ සමත්කම් තියෙනවා. ඒ සමත්කම් ස්වභාව ධර්මයෙන් ලැබෙන්නේ ස්වභාව ධර්මයට ලෝකයට යහපතක් කිරීම සඳහා. ඒ තත්ත්වයට පත් වෙච්ච ඇත්ත තමයි රහත් වෙච්ච උත්තමන් කියලා කියන්නේ. රහතුන් වහන්සේලා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ක්‍රියාත්මක වෙන්නේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස. බෞද්ධන හිතාය, බෞද්ධන සුඛාය, ලෝකානුකම්පාය. ස්වභාව ධර්මයේ වගේ. ස්වභාව ධර්මයෙන් බිහිවෙච්ච ගස්කොළන් වල වගකීමක්, යුතුයකමක් තමයි. කාර්යභාරයක් තමයි. අපි පිට කරන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන අපට හිත කර ඔක්සිජන් සපයන එක. වායුවේ හුළඟේ වගකීමක් යුතුයකමක් තමයි වලාකුළු ගොඩබිමට තල්ලු කරන එක. වලාකුළු වගකීමක් තමයි වැස්ස දෙන එක. ඉරේ වගකීමක් තමයි එළිය දෙන එක, තාපය දෙන එක. ගස්කොළන් වල වගකීමක් තමයි මල් පිපෙන එක. එළවලු හැදෙන එක, පලා වර්ග හැදෙන එක, පළතුරු හැදෙන එක, මීපැණි හැදෙන එක. මේ විදිහෙන් බලකොට ස්වභාව ධර්මයෙන් බිහිවෙච්ච හැම ජීවියෙකම යම්කිසි වගකීමක් තියෙනවා. එක වැරදක් තියෙනවා මිනිසාට තේරුම් ගන්න බෑ. ඇයි මේ දේ මේ විදිහට සිද්ධ වෙලා තියෙන්නේ කියලා. වනාන්තරේ මුවන්ගේ වර්ධනය සීමා කරන කොටි වලස් නැන්න, සිංහ නැන්න. ඒ මුවෝ ගෝන්නු ඒ වනාන්තරේ කාලා විනාශ කරනවා. මියන් අල්ලන්න බලලු නැන්න. මියන්ගේ වසංගතයක් ඇති වෙන්න පුළුවන් ලෝකේ විනාශ කරන. මුහුදේ ඉන්න පොඩි මාළුන්ව කන්න ලොකු මාළු නැත්නම් මුහුදේ මාළුන්ට ජීවත් වෙන්න බැරි වෙන තරමට මාළුන්ගේ වැඩිම වර්ධනය වෙනවා. ඒ වගේ තමයි ජනගහනය වැඩි වෙනකොට සුනාමි ඇති වෙනවා. නායම් සිද්ධ වෙනවා. භූමිකම්පා සිද්ධ වෙනවා. ලැබුගුණ සිද්ධ වෙනවා. ස්වභාවික බේසන වශයෙන් සැලකෙනවා. ගැඹුරට හිතලා බලනකොට ස්වභාව ධර්මයේ ඉබේම ක්‍රියාත්මක වුණාට
ඒ ස්වභාව ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ විශ්ව විඥානයකට. අපි විශ්ව විඥානය කියලා පාවිච්චි කළාට ඒ පිළිපස්සින් ක්‍රියාත්මක වෙන න්‍යායම් පද්ධතියක් තියෙනවා. ඒ හැම න්‍යායක්ම යොමු වෙන්නේ බොහෝ දෙනාගේ හිතසුව සැලසෙන්න. ඒ නිසා ස්වභාව ධර්මයේ තියෙන මූලිකම ලක්ෂණ තමයි මෛත්‍රිය. ස්වභාව ධර්මය මම කලින් කිව්වා වගේ මිනිස්සුන් වරද කළාම දඬුවම් දෙන්නේ අම්මා කෙනෙක් දරුවා යහමකට යවන්න හොඳ කරගන්න දඬුවම් දෙනවා වගේ. ඒකයි ස්වභාව ධර්මය හඳුන්වන්නේ ස්වභාව ධර්ම මාතාව කියලා. අපේ වගකීමක් තමයි අම්මලා වගේ දරුවෝ හැදෙන්න ඕනේ. අම්මලා ගාව තියෙන ලොකුම ගුණය තමයි ස්වභාව ධර්මයේ තියෙන මූලික ගුණය මෛත්‍රිය. මෛත්‍රිය කියන්නේ කාට හරි හොඳක් යහපතක් කරන ගතිය. ඒ ගතිය තමයි බුදුමහරහතන් වහන්සේලාට තියෙන්නේ. ඒකයි ත්‍රිපිටකය කියන්නේ බුදු ලෝකේ පහළ වෙන්නේ බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය කියලා. බුදුහාමුදුරුවෝ 69ක් ශ්‍රාවකයන්ව රහත් කළා. ඊට පස්සේ හැම දිග්භාගයකම මේ රහතන් වහන්සේලා යැව්වේ ඔය අදහස දීලා. චරත බික්කේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය කියලා. මෙතන චාරිකා කියන්නේ ගමන් කිරීම විතරක් නෙමෙයි තැන් තැන් වලට අනික විතරක් නෙමෙයි හැසිරෙන එක. අපි හැමෝගෙම වගකීමක් තමයි අපේ හැසිරීම අනුන්ට හිත කරවීම. අනුන්ගේ යහපත සඳහා වීම. අනුන්ගේ සුභසිත සඳහා වීම. අපි මේ ගුණයට කියන මෛත්‍රිය කියලා, කරුණාව කියලා. ඒවා ඉබේම ඕනකමින්ම නිතුව ස්වභාවිකම සිද්ධ කොට ඇති වෙන සුවයට තමයි කියන්නේ මුදිතාව කියලා. කිසිම අපේක්ෂාවක් නැතුව කිසිම ගැටීමක් නැතුව ඒවා කියන එකට තමයි උපේක්ඛාව කියලා කියන්නේ. සතර බ්‍රහ්ම විහරණය කියලා කියන්නේ. එහෙනම් බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ. බ්‍රහ්මචර්යයන් කියන්නේ ස්වභාව ධර්මයේ ක්‍රියාකාරීත්වය. ඒ නිසා ස්වභාව ධර්මයෙන් අපිට පැවිදිලා තියෙන වගකීම තමයි අනුන්ගේ යහපත සඳහා කටයුතු කිරීම. හැම කෙනෙකුටම මේ සඳහා වගකීමක් තියෙනවා. ස්වාමියාගේ වගකීමක් තියෙනවා බිරිඳව රැක බලා ගැනීම. බිරිඳගේ වගකීමක් තියෙනවා ස්වාමියාට සේවය කිරීම. දරුවන්ගේ වගකීම් තියෙනවා වයසට ගියාම දෙමාපියන් වැඩිහිටියන් රැක බලා ගැනීම. සහෝදර සහෝදරයන්ගේ කෙනෙකුට අසල්වාසීන්ගේ මේ සියල්ලන්ගෙම අපි හැමෝගෙම තියෙනවා අනුන්ට හිතසුව පිණිස කටයුතු කිරීම. ඊට වෙනස්ව ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් කටයුතු කළොත් අපාගත වෙන කියලා ධර්මයේ කියනවා. මරණයට පස්සේ අපාගත වෙන්න ඕනේ මෙලොවම පායක් හැදෙන බව අත්දැකීම් වලින් දැනෙනවා. පරීක්ෂණ කළ ඔප්පු කරලා තියෙනවා මහාචාර්යවරු මේ ලෝකේ මේ ජීවිතයේදී අපරාධ කරන අය අන්තිම කාලේ ඒ අපරාධ වලට වන්දි ගෙවලා මැරෙන්නේ කියලා. ඒ කෙනෙක්ගේ අත්දැකීම තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි හැදිලා තියෙන ස්වභාව ධර්මයෙන් අපිට පැවිච්ච කාර්යභාරයක් තියෙනවා වගකීමක් තියෙනවා අපි ඒවා ඉෂ්ට කරන්න ඕනේ. සමාජ සදාචාරය අනුවත් ඒ වගේ වගකීම් ඉටලා තියෙනවා. ඒ වගකීම් ඉටලා තියෙන ස්වභාව ධර්මයට අනුකූලව. අපි හැමෝගෙම ප්‍රධාන වගකීම තමයි
අපේ ජීවිතය අපේ අනුන්ගේ හිතසුව පිණිස ක්‍රියාත්මක කරවීම. අපේ ජීවිතයක් ලැබෙලා තියෙන එකයි. ඉතින්දී අපේ අනුන්ගෙත් කියලා කිව්වේ අපයි අනුන් කියලා දෙකොල්ලක් නැහැ. අපි හැමෝම සබාධර්මයේ දරුවෝ. ඒ දරුවන් රැකබලා ගැනීම අපේ යුතුකමක්. ඒකෙන් බලනකොට අපිට තියෙන හොඳම ආගම තමයි සබාධර්මයේ න්‍යායන්ට අනුව ජීවිතයේ පැවැත්ම සකසා ගැනීම. නියම ධර්මයන්ට අනුකූල වීම. සබාධර්මයේ නියමයක් තමයි පවක් කළාම ඒ පව පළ දෙන්න ඕනේ. වැරද්දක් කළාම ඒක දඬුවමක් ලැබෙන්න ඕනේ. ලෝතර බුදු වුණත් බුදුහාඳුරන්ට කවදාකවත් හොඳ නෙවෙයි කොන්දේ අමාරුත් තිබුණා. උන්වහන්සේ දන්නවා පෙර විසු කාල පිළිවෙල දකින්න නිසා අන්න අහවල් කර්ම නිසා මට මේ ලෙඩේ හැදුනේ කියලා. උන්වහන්සේ කවදාකවත් හොඳ නෙවෙයි ඔළුව අමාරුත් තිබුණා. උන්වහන්සේ ආයි වින්දාලා ගත්තා. මුගලන් හාමුදුරුවෝ කීප ගමනක්ම දාමරුගේ වට කළා මරන්න කියලා. අන්තිම ආතායි බුදුහාමුදුරුවෝ බැලුවා දිවසින් මොකක්ද මේකට හේතුව කියලා. දැනගත්ත පෙර කර්මයක් ඒ පෙර කර්මයේ ඵල දෙන්න ඕනේ. ඒක නිදි දුන්නා. ඉතින් බලතින් මගේ තන්පත් වෙච්ච මුගලන් හාමුදුරුවන්ගේ ඇටකට කුඩු වෙනකම් අර දාමරුකේ පහර දුන්නා පොල් මුගුරු වලින්. ඒ නිසා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සබාධර්මයට අනුගත වෙනවා. සබාධර්මයේ වගකීම් දරනවා. ප්‍රධාන වගකීම තමයි රහත් බවට පත් වුණාට පස්සේ බුදු බවට පත් වුණාට පස්සේ බුදු බවට පත් වුණා පස්සේ අනුන්ගේ හිත සුවපින්ස ජීවිතේ ක්‍රියාත්මක වීම. මොකද ඒ තත්ත්වයට පත් වුණාට පස්සේ වෙනම පුද්ගලයෙක් කියන මමත්වයක් ආත්මීයමානයක් මුලින්ම අතුරු දහන් වෙනවා. සබාධර්මයේ බවටම පත් වෙනවා. ඒකෙන් බලනකොට බුදුපසේ බුදු මහරහත් බවට පත් වෙන්න හරි දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක සම්පත් විඳින්න හරි මෙලොව ජීවිතයේ සැපසේ ගත කරන්න හරි අවශ්‍ය දැනුම පාඩම ගුරුවරුකම් සබාධර්මයෙන් අපිට ලබා දෙනවා. ඒ සඳහා අපි කළ යුත්තේ සිහියෙන් ඉඳීම. සාමාන්‍ය සිහින්නේ සිහි බුද්ධියෙන් ඉඳීම. බුදුහාමුදුරේ ඇදැරේ සති සම්පජඤ්ඤය කියලා නුවණින්. ඇයි මෙහෙමනේ කියලා දැන ගැනීම. ඒ වගේම විනිවිද දක්නා නුවණින් විපස්සනායි සිද්ධ වෙන එකයි. යමක් විනිවිද දකින්න. යමක් සිද්ධ වෙන පස්සේ දැනගන්න එකට කියන මානසික කාර්යය කියලා. ඒ සිද්ධ වෙන හදනකොට දැන ගැනීමට කියන්නේ යෝනිසෝ ඉපදෙනකොටම දැනගන්නවා. ඇයි මෙහෙම වුනේ කියලා හේතුව දකින්න. අන්නේ තත්ත්වයට මානසික කාර්යය දිනු කරගන්න පුළුවන්. මානසික කාර්යය යෝනිසෝ මානසික කාර්යයක බවට පත් වුණාම ඒ හිත කිසි දෙයක් එක්ක ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. ඒව ඇටි එහෙමයි කියලා පිළිගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ හිත වැඩ කරන්නේ රහතන් වහන්සේලාගේ හිත වගේ. රාගක්කේ, දෝසක්කේ, මෝහක්කේ වූ සිතක් වගේ. එහෙම ස්වරූපයක් තමයි සබාධර්මයේ තුල තියෙන්නේ. සබාධර්මයේ රාගයෙන් වැඩ කරන්නේ නැහැ. ද්වේෂයෙන් වැඩ කරන්නේ නැහැ. මෝහයෙන් වැඩ කරන්නේ නැහැ. න්‍යායනුකූල වැඩ කෙරෙනවා කරන්නේත් නැහැ. සබාධර්මයේ කරන්නේත් නැහැ කෙරෙන දෙයක් තියෙන ක්‍රියාවලියක්. මුළු මහා සබාධර්මයේ තුල තියෙන්නේ අකණ්ඩ ක්‍රියාවලියක්. හැබැයි ක්‍රියා කරන්නේත් නැහැ. මමත්වයක් නැහැ.
මනුෂ්‍යත්වයේ තියෙන දියුණුම තත්ත්වය තමයි අන්න ඒ තත්ත්වයටපත් වීම. අචේතනිකව ක්‍රියාත්මක වෙන තත්ත්වයට. ඒ ක්‍රියාත්මක වෙන ස්වභාව ධර්මයට අනුකූල. බොහෝ දෙනාගේ හිතසුව පිණිස. හැම කෙනෙක්ගේම කාර්යභාරයක්. දැන් ණයාගේ විශේෂ වුණත් තියෙනවා වගකීමක් කාර්යභාරයක්. ඒ විස පාවිච්චි කරන්න පුළුවන් මේ heart attack කියන ආඝාත නැති කරන්න. ඒ කතාවක තියෙනවා බෞද්ධ සාහිත්‍යයේ ඒ කාලේ හිටපු වෛද්‍යවරයෙක් ඒ මේ විභාග පාස් කරාම අන්තිමට දින පරීක්ෂණ මොකද්ද? හතර දිග් භාගයට ගිහිල්ලා බෙහෙතට ගන්න නැති පැලැටයක් හොයාගන්න කිව්වා. හතර දිග් භාගයට ගිහිල්ලා මොකක්ද අන්තිමට ගෙනාවේ? උත්තරේ බෙහෙතට ගන්න නැති කිසිම පැලැටියක් නැහැ කියලා. ඒ නිසා මේ බෙහෙත් මේ හැම පැලැටියක්ම වර්ගයක් තියෙනවා. ඒවා බෙහෙත් අනුන්ගේ හිතසුව පිණිස. ඒ වැරදකට තියෙන්නේ ඒ පැලැටියෙන් තියෙන ඖෂධ වටිනාකම අපි දන්නේ නැහැ. දැන් ලංකාවේ වසංගතයක් වගේ පැතිරලා තියෙනවා. බෝහෙල් රෝගයක් නුනට වකුගඩු රෝගය. ඒකට හේතුව මොකද? ස්වභාවිකව පොහොර නිෂ්පාදනය කරන කෘමීන් විනාශ කරන රසායනික පොහොර පාවිච්චි කරලා පොළොව ලිසිරු කරලා භූගර්භ ජලය විෂ කරලා. දැන් ඒකේ දඩුවම් මිනිස්සු විඳිනවා. ස්වභාව ධර්මයට අනුව අවුරුදු 10 ගානේ ගොවිතැන් කරලා හොඳට කාලා බීලා යෝජ ශක්තිය හදපු දෝෂ යෝජයෙන් හිටපු ලංකාවේ අද ඉන්නේ වකුගඩු රෝගයෙන් පෙළෙන පිරිසක්. පිළිකාලින් පෙළෙන පිරිසක්. දුර්වල පිරිසක්. මොකද්ද හේතුව? ස්වභාව ධර්මයේ පටහැනිම ක්‍රියා කිරීම. ස්වභාව ධර්මයේ වගකීම, ස්වභාව ධර්මයේ පරිච්ඡ වගකීම කාර්යභාරයේ ඉක්ම කිරීම. ඒ නිසා වැදගත්ම ආගම තමයි සීකල්පනාවෙන් සීබුද්ධියෙන් සති සම්පජඤ්ඤය කියලා බුදු වචනේ තියෙන සීනෝනින් ඉඳගෙන මෙවසිල්ලෙන් හැම දෙයක් දිහා බලමින් විද්‍යාත්මක ආකල්පයක් ඇති කරගෙන නිරීක්ෂණය කිරීමෙන් නිරීක්ෂණය වෙච්ච දේවල් පරීක්ෂා කිරීමෙන් නිගමනයන් ඇති කරගෙන ස්වභාව ධර්මයේ තේරුම් අරගෙන ස්වභාව ධර්මයට අනුගත වීම. ඒ කියන්නේ ස්වභාව ධර්මයෙන් පැවරිච්ච වගකීම් හා කාර්යභාරයෙන් ඉටු කිරීම තමයි බුදුපසේ බුදුබාරාතන් වහන්සේලගේ පමණක් නෙවෙයි අප හැමෝගෙම පරම වගකීම. ස්වභාව ධර්මයේ මූලික ලක්ෂණය මම කිව්වා මෛත්‍රිය. අම්මකම. ඒකයි ස්වභාව ධර්ම මාතාව කියලා කියන්නේ. අන්නේ අම්මකමෙන් ඒක ගැහැණු පිරිම් ભેදයක් නැතුව අම්මා කියන්නේ ගැහැණු කෙනෙක් වුණාට අම්මකම ගැහැණු පිරිම් දෙගොල්ලන්ටම තියෙන්න පුළුවන්. ගස් කොළන් වල තියෙනවා ඒ අම්මකම. මං කලින් කිව්වනේ. අපි පිට කරන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් දෙනවා. මල් හදනවා, සුවඳ හදනවා, පැණි හදනවා, පළතුරු හදනවා, පලා හදනවා, හල හදනවා, මී පැණි හදනවා. ගස්වල ප්‍රයෝජන නෙවෙයි. සත්‍යයේ ප්‍රයෝජනෙට. අන්නේ න්‍යායන් තේරුම් අරගෙන ස්වභාව ධර්මයෙන් අනුගත වීම. ඒ කියන්නේ ස්වභාව ධර්මයෙන් පැවරලා තියෙන වගකීම් කාර්යභාරයෙන් ඉටු කිරීම. හැම දෙයකම හැම සත්වයකම පරම යුතුයකමක්. ඒකට ආගමක් අවශ්‍ය නැහැ.
විමසිලින් ඉන්නකොට කළ යුත්තේ මොකද්ද නොකළ යුත්තේ මොකද්ද කියලා Tamanට වැටහෙනවා.